ශ්‍රද්ධාවන්ත පින්නතුනි, එහෙමනම් අදත් සුපුරුදු පරිදි සෙනසුරාදා සන්ධ්‍යායාමේ සිදු කරන භාවනා වැඩසටහන ආරම්භ කිරීම සඳහා අපි මේ සූදානම් වෙන්නේ. අද අපි කල්පනා කළා මේ භාවනාව සඳහා තවත් අලුත් භාවනාව කර්මස්ථානයක් නැතිනම් භාවනාව විශේෂයෙන් විපස්සනා භාවනාව දියුණු කරන අය නිවන් අවබෝධ කර ගැනීම සඳහා වෙර වෑයම් දරන අය විසින් තවත් දියුණු කරගත යුතු එක් අංශයක් පිළිබඳව භාවනාව අවධානය යොමු කිරීම සඳහා ඒ සඳහා භාවනාව කරන්නේ කොහොමද කියන එක යම් පැහැදිලි කර දීමක් කිරීම සඳහා විශේෂයෙන් යම් කෙනෙකු බලාපොරොත්තු වෙනවා නම් මේ ජීවිතයේදී හෝ මේ භවයෙන් පසුව හෝ කවදා හරි දවසක නිර්වාණය සාක්ෂාත් කරගන්න ඕනේ කියලා නිර්වාණ ධාතුව අවබෝධ කර ගැනීම සඳහා ඒ සඳහා අප තුළ දියුණු විය යුතු ධර්ම තියෙනවා. අපි විසින් ප්‍රත්‍යක්ෂ කරගත යුතු බොහෝ ධර්ම තිබෙනවා. ඉතින් ඒවා ඔය සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම හැටියට සඳහන් වෙන්නේ ඒවයි. අපි මොන භවනා ක්‍රම වැඩුවත් මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වැඩිලා නැතිනම් අපි තුල කෙනෙකුට නිවන් අවබෝධ කර ගැනීමට හැකියාවක් ඇත්තේ නැහැ. ඒකට හේතුව ඒ හැම තැනකම හිත ගිහිල්ලා එල්ලෙන හින්දා. හිත නිදහස් වෙන්නේ නැහැ. කොතනක හරි හිත ගැටෙනවා, එල්ලිලා තියෙනවා. ඉතින් ඒක හිත නිදහස් කර ගැනීම සඳහා අපි කරන භාවනා අතර මේ සමාධිය දියුණු කරගන්න පුළුවන් විශේෂයෙන් නිවනට පාදක වෙන අවස්ථා තුනක් තියෙනවා. මේ තුනෙන් කෝකට හරි එකකට සමවැදිලා තමයි මේ සමාධියකටපත් වෙලා තමයි කෙනෙකු නිවන් අත්දැකිය යුත්තේ. ඒවට කියනවා ශුන්්‍යත සමාධිය, අපනිහිත සමාධිය, අනිමිත්ත සමාධිය කියලා. අපි ශුන්්‍යත සමාධිය පිළිබඳව ශුන්‍යතාවයේ පිළිබඳව මේ දක්වාත් යම් අවස්ථාවන් වල සුළුවෙන් නමුත් කාරණා මතක් කරලා තියෙනවා. මේක දියුණු කරන්නේ කොහොමද කියන එකත් පිළිබඳව මතක් කරලා දීලා තියෙනවා. නමුත් මේ ශුන්‍යතාවයේ එකපාර කෙනෙකුට අත්දකින්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ශුන්‍යතාවය කියන එක කෙනෙකුට මේ දක්වාත් ඊටාම සුළු වශයෙන් හෝ කියන්නේ මොකද්ද කියන එකවත් යම් අවබෝධයක් ඇති වෙලා නැතිනම් තවත් අපි ඒ වෙනුවෙන් දියුණු කරගත යුතු ධර්ම අපි තුල තියෙනවා. ඒක වඩාත් පහසු වෙනවා ඔය අනිමිත්ත සමාධිය කියන එක වැඩුවොත් එහෙම. එතකොට ඒ අනිමිත්ත සමාධිය ගැන කියන්නේ ඉස්සලා ඊළඟට ඔය විමුක්ති මොක එක තමයි නිවන් ලබන්න මේ කෙනෙකු දියුණු කරගත යුතු සමාධිය තමයි අපනිහිත කියලා කියන්නේ. ඒවට අපනිහිත සමාධිය කියන්නත් පුළුවන්, අපනිහිත විමෝක්ෂය කියලා කියන්නත් පුළුවන්. එතකොට අපනිහිත කියලා කියන්නේ මේ ලෝකයේ තියෙන සියලුම දේවල් නාම ධර්ම හා රූප ධර්ම මේ සියලුම විශ්වයේ තියෙන යම් තාක් දේ තියෙනවා නම් සංස්කාර ධර්මයන් ඒ සියල්ලෙහිම තිබෙන්නා වූ එයාගේ සාරයක් ඇත්තේ නැහැ, සැපයක් ඇත්තේ නැහැ. එහි තියෙන දුක්ඛතාවය දකිමින්, අසාර බව දකිමින් කෙනෙකු දියුණු කිරීමෙන් ඇති කරගන්නා වූ සමාධි මට්ටමට කියනවා ඒ හිතට කියනවා අපනිහිත සමාධිය කියලා. එයින් ලබා ගන්නා වූ නිවනට කියනවා අපනිහිත විමෝක්ෂය කියලා. එතකොට ශූන්‍යතාවය තුළින් අත්දකින නිවනට කියනවා ශූන්‍යත විමෝක්ෂය කියලා කියනවා. එතකොට ඊට කලින් අපි දැන් අද දවසේ ඉඳලා මේ ප්‍රගුණ කරන්න උත්සාහ කරන එකට කියනවා අනිමිත්ත සමාධිය නැත්නම් අනිමිත්ත විමෝක්ෂය කියලා. අනිමිත්ත සමාධිය කෙනෙකු විමෝක්ෂය කෙනෙක් සමාධිය යම් කෙනෙකු දියුණු වුණා නම් ඒ සැනකින්ම ඒ කෙනා තුළ ශුන්්‍යත සමාධිය කියන එකත් පැහැදිලිවම දියුණු වෙනවා. ඉතින් ඒ නිසා ඉස්සල්ලා ඇති වෙන්නේ අත වශයෙන්ම අනිමිත්ත කියන ස්වરૂපයයි. එයින් අනතුරුව ශුන්්‍යත සමාධිය කියන එක කෙනෙකු තුළ දියුණු වෙනවා. ඒ නිසා අපි යම්කිසි කාරණාවක් දෙකක් මේ පිළිබඳව දැනගත යුතුයි. තාමත්ම ගැඹුරු දීර්ඝ විස්තරයක් නෙමෙයි අද දවසේදීත් මේ සිද්ධ කරන්නේ. අනික එක දවසකින් මේක අපිට සිද්ධ කරලා නිමාවටපත් කරන්නත් පුළුවන්කමකුත් ඇත්තේ නැහැ. මේක නිතර දෙවේලේ අපිට දැනෙන තුරුම අපි තුලින්ම මේ අවබෝධය ඇති වෙන තුරුම මේක භාවනාව ප්‍රගුණ කළ යුතුයි.
මිනිසා එකට අපිට සති ගණනාවක් තිස්සේ අපි මේකම කාරණා වුණත් නැවත නැවත සිහියට නගමින් සම්මාර්ථනය කරමින් ඒ දිහා බලමින් අපි මේ භාවනාව දියුණු කළ යුතුයි. අද ආරම්භ කිරීම සඳහායි අපි මේ සූදානම් වෙන්නේ. එතකොට ඔය ශුන්්‍යත සමාධිය කියන එක අනිමිත්ත සමාධිය කියන එක බුදුරජාණන් වහන්සේ ඊටාම උසස් ලෙස වර්ණනා කරපු සමාධියක්. උන්වහන්සේ එක අවස්ථාවකදී ආනන්ද හාමුදුරුවන්ට දේශනා කරනවා ඔය අවුරුදු 80ක් ගත වුණ අවස්ථාවේදී ඉතින් ආනන්දේ මගේ ශරීරය ඊටාම අපහසුයෙන් දැන් මේ ගමන් කරන්නේ හරියට දිරපු කරත්තයක් වාගේ මේ බොහොම අපහසුයෙන් මේක අරගෙන යන්නේ විවිධ පීඩා අපහසුතා මැද්දේ ඒ පීඩා අපහසුතා යම්කිසි ප්‍රමාණයකින් හෝ මට අත්මිදෙන්න පුළුවන්කම තියෙන්නේ වගේ මේ අනිමිත්ත සමාධියටපත් වුනහම පමණයි කියලා. ඒකෙන් කියන ඊටාම හොඳ දෙයක් තිබෙනවා අපිට සාමාන්‍ය මේ එදිනදා ජීවිතයේදී වුණත් ප්‍රයෝජනට ගන්න පුළුවන් වටිනා දෙයක් තියෙනවා මේකෙන්. ඔය අපි තුල තියෙන බොහෝ කායික පීඩා, ලෙඩ දුක්, අපහසුතා වාගේ දේවල් විශාල ප්‍රමාණයක් මේ අනිමිත්ත සමාධිය හොඳින් දියුණු කරගත්ත කෙනෙකුට නැති කර ගන්න පුළුවන්කම තිබෙනවා. මේ අනිමිත්ත සමාධිය යම් කිසි කෙනෙකු දිනපතා දියුණු කරනවා නම් ඒක වඩනවා නම් ඒ කෙනාට මේ මුළු පංචස්කන්ධ ලෝකයේම හිස් කරලා දැනෙන සියලුම දේවල් හිතින් අයින් කරලා ඔය තියෙන සියලු බොහෝ පීඩාවන් තමන්ටම අයින් කර ගැනීම ඉවත් කර ගැනීමේ හැකියාව ලැබෙනවා. ඉතින් ඒ නිසා මේ පැත්තෙනුත් මේක ඉතා වටිනාම භාවනා ක්‍රමයක්. ඒකට කියන්නේ අනිමිත්ත සමාධිය, අනිමිත්ත භාවනාව කියලා. හැබැයි මේක වඩන ආකාරය පිළිබඳව විස්තර ඉතාම අල්ප වශයෙන් තමයි තිබෙන්නේ. ඒත් එක්කම තැන මේ ගැන භාවනාව ගැන අත්ත වශයෙන්ම අපිට කරුණු කාරණා ඉගෙන ගන්නත් මේක භාවනා දියුණු කරන්නත් අපිට පුළුවන්කම ලැබුණේ ওই දංකන්දේ ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාවලින් භාවනා උපදේශ වලින් පමණමයි. ඉන් මෙහා කිසිම තැනක අපිට අත්ත වශයෙන්ම මේ අනිමිත්ත සමාධිය දියුණු කරන ආකාරය පිළිබඳව තොරතුරු කොහෙවත් තැනක පොතපතක කියවන්නවත් අපිට හම්බෙලා නැහැ. තියෙන එකම දේ සඳහන් වෙන්නේ අනුමිත්තානුපස්සනම් භාවෙන්තෝ නිමිත්ත සංඥම් පජහති කියලා සඳහන් වෙනවා. ඔය පටිසම්භිදා මග්ග පාළියේ එහෙම. එකකින් කියන්නේ අනිමිත්ත කියන මේ සමාධිය වඩන කෙනා නිමිත්ත කියන සංඥාව, නිමිති සංඥාව ඉවත් කරනවා කියන එක විතරක් දක්වලා තිබෙනවා. ඉන් එහා කිසිදු ඉගැන්වීමක්, මඟ පෙන්වීමක්, සටහනක් ඒ පිළිබඳව භාවනා පිළිබඳ ආචාර්යවරුන්ගෙන්, ගුරුවරුන්ගෙන් පොත්වලින් අපිට අහන්න ලැබිලා නැත් වශයෙන්ම තමයිලාට තිබෙන්න පුළුවන්. අපේ අත්දැකීමේ හැටියට එහෙම ලැබිලා නැහැ. ඉතින් උන්වහන්සේගේ නිසා ඉගැන්වීම මඟ පෙන්වීම ඇති තමයි මේ භාවනාවත් කරන්නේ. ඉතින් පසුව ඔබට ඒ පිළිබඳ යම් ධර්ම දේශනාවන් අපි යොමු කරනවා අහන්න ඒවා අහලා මේක තව තවත් දියුණු කර ගන්න පුළුවන්කම තිබෙනවා. දංකන්දේ ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාව දෙකක්. ඉතින් අද මතක තියාගන්න. එතකොට නිමිත්ත කියන එක අපි පළමුවෙන් හඳුනාගත යුතුයි. එතකොට නිමිත්තක් නැතිනම් ඒකට කියනවා අනිමිත්ත කියලා. නිමිත්ත කියලා කියන්නේ අපි මේ මොනවා හරි දෙයක් දැක්කහම ඒකේ සටහනක් අපේ හිතට නැගෙනවා. කියන්නේ ඇස් දෙක පියාගත්තාමත් දැන් කාගේ හරි රූපයක් හිතට නගා ගන්නකො. ඒ රූපයේ හිතට නගා ගත්තාම එයා දිහා බලාගෙන නොහිටියත් ඇස් දෙක පියාගත්තාම එයාගේ රූපයක් අපේ හිතට නැගෙනවා. ඒකට කියනවා නිමිත්තක් කියලා. ඒකට කියනවා සටහනක් කියලා. ඉතින් මේ ඕනම දෙයක් එහෙමයි. මේ අත දිහා බලන් හිටියොත්, මේ ඇඟිල්ලක් දිහා බලන් හිටියොත්, මේ ඇඟිල්ල කියපු ගමන් ඇස් දෙක පියාගෙන හිටියත් අපිට ඒකේ සටහනක්, නිමිත්තක් හිතට නැගෙනවා. මේ මහපට ඇඟිල්ල කිව්වොත් මහපට ඇඟිල්ල කියන එක අපේ හිතට ඒක නිමිත්තක් හැටියට දැන් තැම්පත් වෙලා තියෙන්නේ. ඒ වගේම මැදගිල්ල කිව්වොත්, සුළඟිල්ල කිව්වොත්, දබරගිල්ල කිව්වොත්, මේ මොනවා හරි කිව්වොත්, අල්ල කිව්වොත්, අතක් කිව්වොත්, කකුලක් කිව්වොත් මේ ඕනම දෙයක් මේ පුජ්‍යලයෙන් වෙන්න පුළුවන්, වස්තුන් වෙන්න පුළුවන්, සෑම දෙයක්ම මොන දේ කිව්වත් අපිට ඒ දේ අපේ හිතේ සටහන් වෙලා තියෙනවා යම් ආකාරයකින් නිමිත්තක් හැටියට. එතකොට ඒවා
අයින් කර ඉවත් කර උගුල්ලා කරන භාවනාව තමයි මේ අනිමිත්ත කියන භාවනාවෙන් අපි ප්‍රගුණ කරන්නේ. එතකොට ඒ නිමිති වශයෙන් අයින් කරන එක මුළු පංචස්කන්ධයම අරගෙන අපි කළ යුතු දෙයක්. අනිත් සියලුම දේවල් වලටත් අපිට ඒක කරන්න පුළුවන්. ඉතින් පංචස්කන්ධය ගත්තොත් අද දවසේ අපි මේ සියලුම දේවල් අපි ඉවත් කරමින් මේ භාවනා කරන්න යන්නේ නැහැ. ඉතින් මේ ඇත්තන්ට ඒ භාවනාව වැඩි වෙලාවක් තනියම කරගෙන යන්න අපි අවස්ථාව ලබා දෙන්නයි කල්පනා කරන්නේත්. එතකොට රූපය කරගෙන අපි භාවනා කළොත් එහෙම හිස මුදුනේ ඉඳලා දෙපා තුල දක්වාම ඔබේ රූපේ උඩ ඉඳලා පහළට ආවොත් එහෙම මේ තියෙන ඇඟේ තියෙන ශරීරයේ තියෙන සියලුම දේවල් නිමිත්තක් හැටියට ඔබේ හිතේ සටහන් වෙලා තියෙනවා. මේ හිස දිහා උඩ හිස මුදුන දිහා බැලුවොත් මේ තියෙන කෙස් ගස් ඔබේ හිතේ සටහන් වෙලා තියෙනවා. ඒක හිතේ තියෙන නිමිත්තක් සටහනක්. ඊට පස්සේ මේ නනල කිව්වොත් S2 කිව්වොත් නැහි බැම කිව්වොත් ඊට පස්සේ නාසය කිව්වොත් ඊට පස්සේ මේ අනේ සියලුම දේවල් මේ බෙල්ල කිව්වොත් පපුව කිව්වොත් බඩ ප්‍රදේශය කිව්වොත් අත් දෙක කිව්වොත් ඇඟිලි කිව්වොත් මේ වගේම අනිත් සියලුම මේ පිටකොන්ද වෙන්න පුළුවන් කකුල් වෙන්න පුළුවන් මේ ඊට පස්සේ කකුලේ ඇඟිලි වෙන්න පුළුවන් යටිපතුල් වෙන්න පුළුවන් මේ ඔක්කොම මේ ප්‍රදේශයට ආපු ගමන්ම අපේ හිතට යම් කිසි සටහනක් නිමිත්තක් නැගෙනවා. එතකොට ඒක හිතේ තියෙන නිමිත්තක් විතරයි, හිතට නැගෙන සිතවිල්ලක් සටහනක් විතරයි. මේක මේ සත්‍ය වශයෙන් තියෙන දෙයක් නෙවෙයි, මේක අතහැරිය යුතු දෙයක් කියලා ඒක හිතින්ම අතහැරපු ගමන්ම ඒක අපිට නොපෙනී යනවා. ඒක ඇත්ත වශයෙන්ම අයින් කරන්න කියලා දෙයක්වත් නෑ. හරියට ඒක හඳුනාගත්තාන් පස්සේ මේකත් නිමිත්තක් විතරයි කියලා. මේ ඔළුව කියන්නේත්, හිස කියන්නේත් නිමිත්තක් විතරයි, කෙස් කියන්නේත් නිමිත්තක් විතරයි, දත් කියන්නේත් නිමිත්තක් සටහනක් විතරයි කියලා දැක්ක ගමන්ම හොඳ සමාධිමත් සිතකින් ඒ රූප සටහන මැකිලා ගිහිල්ලා එතන හිස් බවක්, ශූන්‍ය බවක් ඇති වෙනවා. ඒක එකපාරම කෙරෙන්නේ නෑ. නැවත ප්‍රගුණ කළ යුතුයි. දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රගුණ කළයින් පස්සේ මේ සියලුම මේ ශරීරෙම කෙනෙකුට නොපිනී ගිහිල්ලා දැඩි කලවරක් වාගේ ශූන්‍යතාවයකට හිතපත් වෙනවා. එකපාර මේක කෙනෙකුට සිද්ධ වෙන්නේ නැහැ. බොහෝ විට මේ ශරීරයේ කොටස් වශයෙන් තැන් වලින් නොපිනී ගිහිල්ලා තමයි ඒක ආරම්භ වෙන්නේ. සමහර කෙනෙකුට මේ මූණ නොපිනී යන්න පුළුවන්, බෙල්ල නොපිනී යන්න පුළුවන්, ඔළුව නොපිනී යන්න පුළුවන්, අත්වල කෑලි නොපිනී යන්න පුළුවන්, කකුල් නොපිනී යන්න පුළුවන්. නමුත් තවත් සමහර කෑලි පේන්න පටන් ගන්නවා. ඉතින් මේ වගේ කොටස් අයින් වෙවි යන්නේ. යම් කිසි ප්‍රදේශයක් නොපිනී ගියා නම් ඊට පස්සේ පෙනෙන ප්‍රදේශයට හිත යොමු කරනවා. එතකොට ඒකත් ඒ විදිහට බල හිතින් අයින් කර ගියාම මේකත් නිමිත්තක් සටහනක් විතරයි කියලා ඒ ප්‍රදේශයත් නොපෙනී යනවා. මෙහෙම එකින් එක බල මුළු ශරීරය දිහාම යනකොට කාලයක් තිස්සේ ප්‍රගුණ කරායින් පස්සේ මේ ශරීරයේ සම්පූර්ණයෙන්ම නොපෙනී ගිහිල්ලා වැඩි ශූන්‍යතාවයකට ඕලාරික ශූන්‍යතාවයකට හිතපත් වෙනවා. ඉතින් මේ විපස්සනා වශයෙන් රූපේ නැති කරගන්න ආකාරය, ඊට පස්සේ වේදනා, සංඥා, සංස්කාර, විඥාන මේ සියල්ලත් එහෙමයි. සමත වශයෙන් බණ්ඩ භාවනාව දියුණු කරපු කෙනෙකුට නම් ඔය අරූප ධානයකටපත් වෙන්න පුළුවන් කෙනෙකුට නම් ආකාසඤ්ඤාචායතන කියන මේ පළවෙනි අරූප ධානය උපදවා ගන්න පුළුවන් කෙනෙකුට නම් මේ භාවනාව වැඩිවීමට අවශ්‍ය කරන්නේ නැහැ. නමුත් ඒක ලේසි පහසු දෙයක් නෙවෙයි. ඊටාත්ම අපහසු දෙයක් තමයි අරූප ධානයකට හිතපත් කරගන්න එක. ඊට වඩා ලේසි මේ විදිහට නිමිති සතහන් අයින් කරමින් විපස්සනාට අනුකූලව මේ අරූප නිමිත්තක් නැත්නම් අරූප ධානයක තියෙන මට්ටම හිත තුළ දියුණු කරගන්න එක. ඉතින් ඒ නිසා තමයි අපි මේ භාවනාව මේ විදිහට දියුණු කරන්න උත්සාහ කරන්නේ. ඉතින් පසුව මේ පිළිබඳව නැවත කරුණු කාරණා අපි ටික කියලා දෙන්නත් බලාපොරොත්තු වෙනවා. වගේම ඔබට සාකච්ඡා කිරීමේදී සාකච්ඡාවේදී යම් අවශ්‍ය දේවල් දැන කියා ගන්නත් පුළුවන්කම තිබෙනවා. ඉතින් ඒ නිසා දැන් අපි භාවනාව ආරම්භ කරමු. මේක තමයි අද භාවනාවේ කමඨහන මාතෘකාව. ඉතින් එහෙමනම් දැන් සුපුරුදු පරිදි භාවනාව ආරම්භ කිරීම සඳහා කවුරුත් ඊටාම පහසුවෙන් අසුන් ගන්න.
සුපුරුදු පරිදි ශරීරය අනවශ්‍ය විදිහට සෙලවීමට මාරු කිරීමට වෙනස් කිරීමට අවශ්‍ය නොවන ආකාරයට ඊටම පහසුවෙන් මේ පැයක තරම් කාලයක් ඉන්න පුළුවන් වෙන ආකාරයට ආසනයක වාඩි වෙන්න. හොඳයි දැන් ඊට පස්සේ කවුරුත් භාවනාවට පළමුව ආර්යයන් වහන්සේලා කමා කරගන්න. පළමුවෙන් කල්පනා කරන්න මේ අතීත සංසාරේ මේ මොහොත දක්වා අනන්ත අප්‍රමාණ ඉමක් කොනක් පරතරයක් නැති මේ සංසාර සාගරයේ අපිට අනන්තවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා මුණ ගැහි නැති ඒ උන්වහන්සේලාට සිතින් කයින් වචනයෙන් කියන මේ තුන්දරින් දැනුවත්ව හෝ නොදැනුවත්ව තමන් තුළින් යම් වරදක් සිදු වෙලා තිබෙනවා සිදුවේ ඇතනම් ඒ සියලුම වැරදි වලට මම අනේක වාරයක් සමාවය දෙමි මට සමාව ලැබේවා කියලා අවංකවම සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගෙන් සමාවය දෙන්න. ඒ වගේම පසේ බුදුරජාණන් වහන්සේලාටත් අනන්ත සංසාරයේදී සිදුවේ ඇති කුමන හෝ වරදක් තිබෙනවා නම් ඒ සියලු වැරදි වලටත් මම ඒ අයුරින්ම සමාවය දෙමි මට සමාව ලැබේවා කියලා සමාවය දෙන්න. සද්ධර්ම රත්නයටත් මේ ඉමක් කොනක් පරතරයක් නැති මේ සංසාර සාගරයේදී දැනුවත්ව හෝ නොදැනුවත්ව කුමක් හෝ වරදක් සිදු වෙත්නම් ඒ සියලු වරදටත් මම සමාවය දෙමි මට සමාව ලැබේවා කියලා සමාවය දෙන්න. මේ වගේම අනන්ත අප්‍රමාණ අසංඛ්‍ය ගණන් අෂ්ටාරි පුජ්‍යල මහා සංඝ රත්නයටත් අනන්ත සංසාරේ කුමක් හෝ වරදක් පමා වරදක් අපාතින් සිදුව තිබෙනවා නම් ඒ සියලු වරදටත් මම අනේක වාරයක් සමාවය දෙමි කියා සමාවය දෙන්න. ඊළඟට ධ්‍යාන මගපලලාභී යම්තා උතුමන් හට අනන්ත අප්‍රමාණ උතුමන් හට මේ අනාදිමත් සසර කුමක් හෝ වරදක් සිදුව තිබෙනවා නම් ඒ සියලු වැරදි වලටත් ඒ සියලු උතුමන්ගෙන් මම සමාවය දෙමි මට සමාව ලැබේවා කියලා සමාවය දෙන්න. අවසාන වශයෙන් මේ සංසාරේ අපට මුණ ගැසී තිබෙන අනන්ත අප්‍රමාණ ධ්‍යාන අභිඥාලාභී ශ්‍රේෂ්ඨ උතුමන් හටත් සිතින් කයින් වචනයෙන් කියන තුන්දරින් දැනුවත් හෝ නොදැනුවත් කුමක් හෝ වරදක් සිදුව තිබෙනවා නම් ඒ සියලු වැරදි වලටත් මම සමාවය දෙමි කියා සමාවය දෙන්න. දැන් කල්පනා කරන්න ජීවමාන සම්මා සම්බුදුරජාණන් වහන්සේ මා ඉදිරිපිට වැඩ සිටිනවා. ඒ සම්මා සම්බුද්ධ රත්නයට මම අනන්ත වූ අප්‍රමාණ වූ බැති සිතින් ගෞරවයෙන් යුක්තව මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා කියලා බුදුරජාණන් වහන්සේට නමස්කාර කරන්න. මේ සමස්කාර කිරීමත් සමගම තමන්ගේ හිතට දැනෙන්න ඕන අවංකව මේක කරන්න. මේ වචන කියනවා විතරක් නෙවෙයි, වචන වලට අහුම්කම් දෙනවා විතරක් නෙවෙයි, මේ කියන දේ අවංකවම හද පතුලින්ම සිද්ධ කරන්න, ඒ නමස්කාරයත් කරන්න. තමන්ගේ හදවතට දැනෙන්න ඕන අනන්ත අප්‍රමාණ ශ්‍රද්ධාවක්, වචනයෙන් කිව නොහැකි ශ්‍රද්ධාවකින් හදවත පිරලා යන බවක් දැනෙන්න ඕන. ඒ දැනෙන විදිහට බුදුරජාණන් වහන්සේට නමස්කාර කරන්න. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේට මාගේ ජීවිතයත් මම පූජා වේවා කියලා ජීවිතේද පූජා කරන්න. ඒකත් ඊටාම අවංකවම සිද්ධ කරන්න. ඊට පස්සේ කල්පනා කරන්න මේ ජීවිත පූජා මේ කුසල කර්මයේ බලයෙන්
මේ මාගේ මේ භාවනාවට කුමක් හෝ පරිබෝධයක් තිබෙනවා නම් ඒ සියල්ල දුර වෙලා මට මේ ජීවිතයේදීම උසස් වූ ප්‍රතිඵලයක් ලබා ගැනීමට මට ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න අදිෂ්ඨානයක් හිතේ ඇති කරගන්න. දැන් එහෙමනම් ටික වේලාවක් අපි අදත් සුපුරුදු පරිදි මෛත්‍රී භාවනාව වඩමු. මෛත්‍රී නොමැතිවීම නිසා හිත තුළ ද්වේෂය, තරහව, කෝපය, පරිගැනීම, වෛරය වාගේ මේ දරුණු පාපකාරී සිතුවිලි නිසා, ද්වේෂය නිසා හටගන්න මේ සිතුවිලි නිසා තමන්ද මේ ජීවිතයේදී සිදුව තිබෙන මානසික පීඩාවන් ගැන කල්පනා කරන්න, සිහිපත් කරන්න. කායික පීඩාවන් ගැන සිහියට නගා ගන්න. ඒ නිසා අනිත් අයට තමා ළඟ සිටින තමාගේ කෝපයට ගොදුරු වුණ, ද්වේෂයට, තරහට, පරිගැනීමට ගොදුරු වුණ යම්කිසි පිරිස් ඉන්නවා නම් ඒ අයට මා අතින් මොන තරම්නම් දරුණු අකුසලයක්, පාපයක්, නරකක්, දුකක්, පීඩාවක් මං ඇති කරලා තියෙනවද කියලා හිතින්ම කල්පනා කරලා බලන්න. ඒ වගේම මේ අනාදිමත් සංසාරයේ මේ දරුණු අකුසලයේ නිසා මා මොනතරම්නම් දුක් විඳින්න ඇද්ද? මොනතරම් පාප කර්ම කරන්නද? දරුණු ක්‍රූර පවිතුකම් කරන්න ඇද්ද? ඒ වගේ ප්‍රතිඵල හැටියට මොන තැන්වල දරුණු අකුසල ආදීනිවයන් වලට ලක් වෙන්න සිද්ධ වෙන්නට ඇද්ද? දුක් විපාක වලටපත් වෙන්නට ඇද්ද කියලා හිතන්න. ඒ සියල්ලම මේ ද්වේෂය නිසා, තරහව නිසා. ඉතින් මේ දේශය මගේ හිතෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වුණා නම්, අයින් වුණා නම් මේ හිත මොන්න තරම්නම් මෛත්‍රියකින් මේ මෛත්‍රිය කියන එක ඊටාම සිහිල් ජලයක් නම් ඒ සිහිල් ජලයේ වැනි ඒ මෛත්‍රියෙන් කොච්චරනම් පිරලා යයිද, මොනතරම් සැනසීමක්, සුවයක් මට දැනෙයිද කියලා නිකමට හිතින්ම කල්පනා කරලා ඔබම කල්පනා කරලා බලන්න. එහෙම කල්පනා කරලා අදත් මා නින්දට යනතුරු අද දවසේ මේ ඉදිරි කාල පරිච්ඡේදයේ මගේ හිතට මොනම විදිහේවත් තරහ සිතවිල්ලක් ඇති නොවේවා, ද්වේෂ සිතවිල්ලක් ඇති නොවේවා, වෛරී සිතවිල්ලක්, ප්‍රකෝපකාරී සිතවිල්ලක් ඇති නොවේවා, පරිගැනීමේ සිතවිල්ලක් ඇති නොවේවා. හැම මොහොතකම මා තුළින් මෛත්‍රී මෙත් සිතලක්ම ඇති වේවා, මෛත්‍රියම පැතිරේවා. සෑම සත්වයක පිළිබඳවම, සෑම කෙනෙක් පුජ්‍යලයක් පිළිබඳව මගේ මා තුළ මෛත්‍රී සිතවිලිම පහළ වේවා කියන සිතවිල්ල හිතේ තියාගෙන ඉස්සලා තමන්ට මෛත්‍රිය පතුරවා ගන්න. මම තරහා නොවෙමි, සුවපත් වෙමි. මම තරහා නොවෙමි, සුවපත් වෙමි. මම තරහා නොවෙමි, සුවපත් වෙමි. ඊළඟට අනෙත් තමන්ට හිතවත්, මැදහත්, අහිතවත් සියලු දෙනාටමත් ඒ මෛත්‍රී සිතුවිල්ල පතුරවන්න. අවංකවම හද පතුලෙන්ම මේ කටයුත්ත සිද්ධ කරන්න. එහෙම නැත්නම් ඒක නිසි මෛත්‍රී පැතිරීමක් වෙන්නේ නැහැ. මේ සිතුවිල්ල උල්පතකින් ජලය ගලාගෙන එනවා වාගේ කිසිම බාධාවක් නැතුව, අවහිරතාවයක් නැතුව හද පතුලින්ම එළියට ආ යුතුයි. එවිටයි නියම මෛත්‍රී පැතිරීමක් වෙන්නේ. එහෙම නැතුව එක එක්කෙනාට එක පුජ්‍යලයාට විවිධ ආකාරයෙන් මෛත්‍රී පැතිරීමක් ඇත්තේ නැහැ. සෑම සත්වයන්ටම එකම ආකාරයෙන් මේ මෛත්‍රිය පතුරවන්න. මාසේම මාගේ
දෙමාපිය නෑද සහෝදර සියලුම හිතවන්තයෝද තරහා නොවෙත්වා සුවපත් වෙත්වා තරහා නොවෙත්වා සුවපත් වෙත්වා තරහා නොවෙත්වා සුවපත් වෙත්වා මාසේම මාගේ මැදහත් සත්වයෝද තරහා නොවෙත්වා සුවපත් වෙත්වා තරහා නොවෙත්වා සුවපත් වෙත්වා තරහා නොවෙත්වා සුවපත් වෙත්වා මාසේම මාගේ සියලුම අහිතවන්තයෝද තරහා නොවෙත්වා සුවපත් වෙත්වා තරහා නොවෙත්වා සුවපත් වෙත්වා තරහා නොවෙත්වා සුවපත් වෙත්වා මාසේම මේ විශ්වයේ සිටින්නා වූ අපා දෙපා සිව්පා බහුපා යන සියලුම සත්වයෝද තරහා නොවෙත්වා සුවපත් වෙත්වා තරහා නොවෙත්වා සුවපත් වෙත්වා තරහා නොවෙත්වා සුවපත් වෙත්වා සියලුම සත්වයෝ සුවපත් වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා දුකින් මිදෙත්වා සියලුම සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා දැන් එහෙමනම් කවුරුත් මේ දක්වා සිදු කළ මේ සියල්ලම අතීතයටම යන්නට ඉඩ හරින්න. ඔබේ අතීතේ මේ පහුගිය තප්පරේ දක්වා මොනවා හරි සිදු වුණා නම් දැන් මේ අපි ඊට භාවනාවන් කළා මෛත්‍රී භාවනාව දක්වා ඒවත් ඇතුළුව ඔබේ ජීවිතයේ සිදුවුණු සියලුම අතීතයන් සම්පූර්ණයෙන්ම අතීතයටම යන්න හැරලා හිත එහෙම් පිටින්ම නිදහස් කරගන්න. දැන් අතීතයක් නැති කෙනෙක්
අනාගතයකුත් කියලා දෙයක් ඇත්තෙත් නෑ. ඒකත් සම්පූර්ණයෙන්ම හිතින් නිදහස් කරගන්න එතනත් හිස් බවක්. අතීතයේ දිහා බැලුවත් එතනත් හිස්. අනාගතයේ දිහා බැලුවත් එතනත් හිස්. දැන් මේ වර්තමානයේ දිහා බලන්න. මේ මොහොතේ හිත දිහා බලන්න. දැන් වර්තමානයේ ඔබට තේරෙන්නේ දැන් ශරීරයේ මේ කය පිළිබඳ මොනවා හරි දැන් සෑම කෙනෙකුටම දැනීමක් තිබෙනවා. කායික වේදනාවන් දැනෙනවා. යම් දේවල් ඇති වෙපි නැති වී යන හැටි බවක් දැනෙනවා යම් ප්‍රමාණයකට හැමදෙනාටම. ඒ වගේම හිතක් තියෙන බවක් දැනෙනවා. සිතිවිලි එන බවක් දැනෙනවා. මේ මොහොතේ සිදුවෙන්නේ ඔච්චරයි. කයක් රූප කයක් තියෙනවා, නාම කයක් තිබෙනවා. දැන් මෙපමණයි තියෙන්නේ. මෙන්න මේ දෙක විතරක් තියෙන කෙනෙකු බවට පත් වෙන්න. කෙනෙකු කියලා කිව්වේ ඒකට කියන්න වෙන වචනයක් නැති හින්දා. පූජ්‍යලයකුත් නෙවෙයි, ගැහණියක්, පිරිමියෙක් වෙන කවුරුවත්ම කියලා කෙනෙක් නැහැ. මෙන්න මේ දැනෙන ස්වરૂපයක් තියෙනවා, කායික ස්වરૂපයක් තියෙනවා, මානසික ස්වરૂපයක් තියෙනවා. ඒ සාමාන්‍ය පොදු සම්මත ව්‍යවහාරයට අනුව, සම්මුතියට අනුව ඉතින් කවුරු හරි මේකට කියන්න වචනයක් නැත්තම් පුජ්‍යලයක් කියලා හිතන්න, නැත්තම් කෙනෙක් කියලා හිතන්න. මේ ශරීරයේ දැනීම තුළ ඔබට දැනෙනවා ආශ්වාස ප්‍රාශ්වාසයක් දැනෙනවා, හුස්ම වැටෙනවා, හුස්ම ගන්නවා, පිට වෙනවා දැනෙනවා. මේ කියන දේවල් අහගෙන ඉන්න බවක් දැනෙනවා. මේ මොහොතේ සිදුවෙන ක්‍රියාකාරකම් විතරයි. දැන් මේවත් අද භාවනාවේ අපි මුලින් මතක් කළා. අද අපි අනිමිත්ත සමාධිය දියුණු කිරීම සඳහා අනිමිත්තානුපස්සනාව මේ දියුණු කිරීම සඳහායි අද මේ කාලේ යොදා ගන්නට බලාපොරොත්තු වෙන්නේ. අනිමිත්ත කියලා කිව්වේ නිමිත්තක් සටහනක් නැහැ කියන එකයි. මේ ලෝකේ අපිට අහු වෙන ඔක්කොම නිමිති සටහන්. එසේ නොවන මොනවා හරි තියනවද කියලා බලන්න. සෑම දෙයක්ම නිමිත්තක් සටහනක්. තමන්ගේ රූපයත් නිමිත්තක් සටහනක්. මේ ඇස් දෙක පියාගත්තාම තමන්ගේ රූපේ පේනවා. තමන්ගේ අත පේනවා. කකුල පේනවා. මූණ පේනවා. මේ ශරීරයේ කෙස්ගස් දක්වා සියලුම දේවල් තමන්ට සටහන් වශයෙන් පේනවා. අනිත් අයගේ රූපත් ඒ විදිහටම පේනවා. දැන් මේ කියනවා ඊටාම හොඳින් සිහියෙන් නුවණින් යුක්තව අත්දකින්න බලන්න. මේ කියන දේ ආගෙන ඉන්නවා විතරක් නෙවෙයි. සැබවින්ම මේක නේද තියෙන්නේ කියලා තමන්ම අවබෝධ කරගන්න උත්සාහ කරන්න. ගහක් කියලා කිව්වොත් මොනවා හරි වර්ගයක ගහක් කිව්වොත් ඒ ගහ පිළිබඳ සටහනක්, අඹ ගහක් කිව්වොත්, කොස් ගහක් කිව්වොත්, ඇපල් ගහක් කිව්වොත්, මේ මොනවා හරි ගහක් කිව්වොත් අපිට ඒ පිළිබඳ සටහනක්, නිමිත්තක් හිතට නැගෙනවා. ගෙදරක් කිව්වත් එහෙමයි, ගහක් කිව්වත් එහෙමයි, ගලක් කිව්වත් එහෙමයි, සතෙක් කිව්වත් එහෙමයි. මේ පෘථිවිය කිව්වත් අපි තුල අපේ මනසේ නිමිත්තක් හැදෙනවා, සටහනක් හැදෙනවා. දැනටත් හැදලා තියෙන්නේ. ඒවා දීර්ඝ කාලයක් තිස්සේ හිතට දාලා හිත තුළ තැම්පත් වෙලා තියෙන දේවල්.
මේ අනිමිත්තානුපස්සනාව තුළින් අපි සිදු කරන්නේ මේ එකතු වෙලා තිබෙන නිමිති සටහන් එකින් එක ගලවා ඉවත් කිරීම සඳහායි, අයින් කිරීම සඳහායි. පංචස්කන්ධයේ ඉස්සලා රූපස්කන්ධය අරගෙන අපි මේ රූපය, තමන්ගේ රූපය පිළිබඳ නිමිත්ත සටහන අයින් කරන්න පුළුවන්ද කියලා බලන්න. එකපාර මෙන්න මේක නිමිත්තක් විතරයි. නිමිත්තක් කියලා මේ හිතේ අපි හිතනවා දැන් මේක හිතේ තියෙන සටහනක් විතරයි. රූපය කියලා කියන්නේ හිතේ තියෙන සටහනක් විතරයි. නිමිත්තක් විතරයි. ඉන්හිහා මෙතන මොකක්වත් නෑ නේද කියලා බලන්න. ඒ නිමිත්ත හිතේ ඇති නොවුනා නම්, ඒ සටහන හිතේ ඇති නොවුනා නම් තමන්ට තමන්ව අත්දකින්න පුළුවන්ද කියලා බලන්න. තමන්ගේ රූපය තමන්ට එහෙම පේනවද, මැවිලා පේනවද කියලා. ඒ නිමිත්තක් පේන හින්දා තමයි මේ මගේ මම කියලා අපි මේ සාමාන්‍ය විවරය හැටියට කියන්නේ, සම්මුතිය හැටියට මේ මගේ රූපය කියලා අපි හඳුනගන්නේ මේ හිතේ තියෙන නිමිත්ත නිසා, සතහන නිසා. හැබැයි ඒක හිතේ ඇතිවෙච්ච සිතිවිලි මාත්‍රයක් විතරයි. ඒ සිතවිලි මාත්‍රේ නැති වුණා නම් මෙතන කෝ දැන් මගේ කියන රූපය, ඒ සටහන අයින් වුණා නම් මේ කරන්න පුළුවන්ද කියලා බලන්න. තමන්ගේ හිතට දැන් ඇතුල් වෙන්න. තමන්ගේ රූපයේ හිතට මවා ගන්න. ඒ මවාගත් රූපේ දැන් තමන්ට පේනවා නම් මේ තමන් ඉදිරියට තමන් මේ ඉන්නවා කියලා හිතින් බලන්න. දැන් මේ සටහනක් හිතේ ඇති වුණා ඡායාවක් හැටියට, නිමිත්තක් හැටියට. ඒක හිතේ ඇති වෙච්ච සිතවිලි මාත්‍රයක්. මේ සිතවිලි මාත්‍රය නැති වුණොත් එහෙනම් මොකද වෙන්නේ? අර තමන්ගේ රූපය ඒ තිබ්බතන ඒක එහෙම නැති වෙලා ගිහිල්ලා එතන මොනවත්ම නැති හිස් බවක් විතරක් ඇති වෙනවා. මේ හිස් බව ශරීරය දිහා එකපාරම මේ විදිහට අයින් කළාට කෙනෙකුට ශූන්‍යතාවයේ අත්දකින්න බෑ. මේ නිමිති අයින් වෙන්නේ නැහැ. ඒ නිසා ටිකෙන් ටික මේ ශරීරයේ කේසාන්තයේ ඉඳලා පාදාන්තයේ දක්වා හොඳට පහළට බලාගෙන එන්න. තමන් මේ ශරීරයේ තියෙන සියලුම දේවල් අපි දන්නවා. ඒ දන්න හැම එකක්ම හිතට රූපයක් හැටියට මැවෙනවා නම්, සටහනක් හැටියට මැවෙනවා නම් මෙන්න මේක තමයි නිමිත්ත. මේක තමයි සටහන. මේකේ ගන්න තියෙන දෙයක් නෙවෙයි. මෙතන දැන් වෙලා තියෙන්නේ ඒ පිළිබඳ සිතිවිලි මාත්‍රයක් ඇතිවීමක් පමණයි. ඒක ඇති වෙච්ච ගමන් නැති වෙලා යනවා. ඒතර මේ ඇති වෙච්ච ගමන් නැති වෙන දෙයක ගන්න තියෙන වටිනාකම මොකද්ද? හරය මොකද්ද? එහෙම දකිමින් ඒක හිතින් අයින් කරන්න. 아무තු වෙහෙසක් දරන්න ඕන නැහැ. අපිට දැන් හිස මුදුනට ගිහිල්ලා දැන් මේ හිසේ තියෙන කේස් දිහා බැලුවොත්, නැත්තම් මේ හිස කියලා බැලුවොත් ඒක පේනවා නම් එතකොට හිතන්න දැන් මේක බලන්න. හිතනවා විතරක් නෙවෙයි ඒක දකින්න තමන්ම අත්දකින්න. මෙතන දැන් තියෙන රූප සටහනක් නිමිත්තක් විතරයි.
මේක නිමිත්තක් නේ කියලා හිතපු ගමන්ම හරියට ඒක දැක්කා නම් අර ඔළුව කියන එක සටහන හිතින් අයින් වෙනවා. කෙස් කියන සටහන හිතින් අයින් වෙනවා. මේ විදිහට හැම දෙයක්ම ඔබට දැන් මෙතෙන් ඉඳලා තනියම මේ භාවනාව කරගෙන යන්නට පුළුවන්. මේ දකින හැම රූපයක්ම සටහනක්ම ඒක දිහා බල බල මේකත් නිමිත්තක් සටහනක්. මේකත් තවත් ෂණයකින් ඇති වෙලා නැති වෙලා යන නිමිත්තක් සටහනක් විතරයි කියන එක දකින්න. එතකොට ඔබ උඩ ඉඳලා එක දෙයක් බලලා පහළට එනකොට පේනවා දැන් උඩින් දැක්ක සටහන නැති වෙලා ගිහිල්ලා. ඊළඟට බලලා පල්ලෙහාට තවත් පහළනකොට අර උඩින් දැක්කේවා එහෙමම එතනම නැති වෙලා ගිහිල්ලා. ඒකෙන් කියන්නේ ඒ ඔක්කොම සිතවිලි මාත්‍රයක් විතරයි. හිත මෙහෙව්වේ නැතිනම් එතන ඇති සටහනක් නැහැ. එතන පවතින දෙයක් නැහැ. ඒක අතහැර මේ විදිහට නිමිති අයින් කර භාවනාව දියුණු කරගෙන යන්න. ඒ අතරතුර තවත් සිතුවිල්ලක් හරි මොකක් හරි ආවොත් වේදනාවක් හරි ඒකටත් හිතන්න මේකත් තවත් නිමිත්තක් විතරයි සටහනක් විතරයි කියලා. ඒකත් අයින් කරන්න. එහෙම අයින් කර මෙතන සිට නිදහසේ ඒ වගේම හොඳ සිහියෙන් කල්පනාවෙන් තට සිහිය පවත්වා ගනිමින් හිතේ සතුටකුත් ඇති කරගෙන සතුටින් යුක්තව මේක දිහා බලන්න. මේක හරියට පේනකොට ලොකු සතුටක් ප්‍රීතියක් ඇති වෙනවා. ඇත්තටම මේක නේද ස්වરૂපය කියලා ධර්මයේ ගැන පැහැදීමක් ඇති වෙනවා. තමන්ගේ ප්‍රතිපත්තිය ගැන විශාල සතුටක් ඇති වෙනවා. තමන් මේක අත්දකින්නවා කියලා. ආන්න ඒ අත්දැකීමේ සතුටක් තියාගෙන ඒක දිහා බලාගෙන මෙතෙන් සිට භාවනාව කරගෙන යන්න.
සමහර විට මේ වන විට ඔබේ හිතට විවිධ සිතුවිලි ගලා එනවා ඇති. මේ රූපේ දිහා බලන්න කීවට මේකේ නිමිති අයින් කරන්න කීවට මේ රූපයෙන් හිත ඉවත් වෙලා ගිහිල්ලා වෙනත් බාහිර දේවල් වලට හිත යොමු වෙනවා ඇති. මේක ඊටාම සාමාන්‍ය දෙයක්. ඒ වෙලාවට එකක් හොඳට මතක තියාගන්න මා තුලින් සිහිය ඉවත් වෙලා ගිහිල්ලා කියලා. ඒ සතිය ඒ වෙලාවෙ නැති වෙලා ගිහිල්ලා. සතිය කියන එක ඊටාම හොඳින් කෙනෙකු තුළ දියුණු විය යුතුයි. සතිය නැතිනම් සමාධියක් පිහිටන්නේම නැහැ. සිත ගමන් කරපු වෙලාවක ගමන් කරලා ආපු වෙලාවම හිතනවා මගේ හිත ගමන් කළා සිහිය නැති උනායි කියලා. සිහිය පිටතට ගියායි කියලා. එතකොට නැවත සිහිය ඇවිල්ලා ඉවරයි. ඊට පස්සේ නැගිච්ච සිතුවිලි හිතට නැගෙන සිතුවිලි දිහා බලන්න. තමන්ට විවිධ දේ පේන්න ඇති. ඔය හිතින් කතා කරන අතරතුරේදී හිත ගමන් කරන අතරතුරේදී ඒ සිතට නැගිච්ච සියලුම දේවල් නිමිති. වේදනාවක් දැන් මේ ඉඳගෙන ඉන්න වෙලාවේ වේදනාවක් දැනුණා නම් ඒ වේදනාවත් හිතේ තියෙන නිමිත්තක්. කයේ දුක් වේදනාවක් තියෙනවා නම් ඒ දුක් වේදනාව පිළිබඳ සටහනක් හිතේ තියෙනවා මෙන්න මෙහෙම එකක් තමයි දුක් වේදනාව කියලා. සැප වේදනාවක් තියෙනවා නම් සැප වේදනාව පිළිබඳව යම් නිමිත්තක් සටහනක් තියෙනවා මෙන්න මෙහෙම එකක් කියලා. උපේක්ෂා වේදනාවක් නම් ඒකටත් තියෙනවා සටහනක් නිමිත්තක් මේක මෙහෙමයි කියලා. ඒකෙන් තමයි අපි හඳුනගන්නේ මේක දුක් වේදනාවක් මේක සැප වේදනාවක් මේක උපේක්ෂා වේදනාවක් කියලා. ඒ වෙලාවට හිතන්න මේ දුක් වේදනාව කියන එකක් දැන් මේ හිතින් අල්ලගත්ත සටහනක් නිමිත්තක් නේ. මේකෙත් ගන්න දෙයක් නැහැ නේ කියලා ඒ විදිහට බලන්න. එතකොට මේ දුක් වේදනාව කියන තැන හිස් බවක් ඉතුරු වෙනවා. අර දුක කියන වචනය මේක නිමිත්තක් කියලා අයින් කරයින් පස්සේ එතන දැන් මොනවත් නැහැ. සැප වේදනාව කියන එකත් මේ විදිහටම බලන්න. සැප වේදනාව කියන්නේ තවත් නිමිත්තක් නේ කියලා ඒකත් අයින් කරන්න. දැන් අර දුක් වේදනාව කියන එක අයින් කරපු තැන ඇති වෙච්ච හිස් බවම තමයි සැප වේදනාවක් කියන එක අයින් කරන් පස්සේ ඇති වෙන හිස් බවක්. ඒ වගේමයි උපේක්ෂා වේදනාව ඇතිවනම ඒක අයින් කරන් පස්සේ ඇති වෙන හිස් බවක්. දැන් මේ වේදනාව ඔක්කොම අයින් වෙලා සැප ගතියකුත් නැහැ දුක් තයි නැවත නැවත ඒව එනවා නම් හිතට ඒ කියන්නේ ඒක හිතින් අයින් වෙලා නැහැ කියන එකයි. නැවත නැවතත් අයින් කරන්න. ඒ විදිහට හිත පුරුදු කරන්න. ඒ ඔක්කොම අයින් වුණායින් පස්සේ ඔකේ මේ දැනීමක් විතරක් ඉතුරු වෙනවා. ඒකේ ඒතන තියෙන සැප වේදනාවක්ද දුක් වේදනාවක්ද උපේක්ෂා වේදනාවක්ද කියලා එකක් නැහැ. සියුම් ඇති වෙවි නැති වෙවි යන දැනීම් මාත්‍රයක් ඉතුරු වේවි. අර තිබ්බ දුක් වේදනාවේ බරගතිය සම්පූර්ණයෙන්ම ඉවත් වෙලා ගිහිල්ලා. හිත මේක දරුණු වේදනාවක් නේ කියලා හිත අල්ලගෙන හිටපු ගතිය හිතින් අයින් වෙලා හිත සැහැල්ලු වෙනවා. හිත එතනින් නිදහස් වෙනවා. ආන්නේ විදිහට වේදනාවේ නිමිති අයින් කරන්න.
අනිත් සිතවිලිත් එහෙමයි. මොනවා හරි හිතට නැගුණොත් මේකත් නිමිත්තක්, මේකත් සටහනක්, ඇති වෙවි නැති වෙවි යන නිමිත්තක් විතරයි. කියන නැවත නැවතත් මේ අදහසම හිතට දමන්න. මේ අදහසම හිත තුළ දියුණු කරන්න. එවිට එකින් එක ටික හරියට වලාකුළක් දිය වෙලා යනවා වගේ ඔය සටහන් අයින් වෙලා යනවා, නිමිති අයින් වෙලා යනවා. හැම වෙලාවෙම හිතට හිතේ තබා ගන්න මේක සටහනක් විතරයි, නිමිත්තක් විතරයි. මේකේ කිසි වටිනාකමක් නැහැ. මේක ඇති වෙච්ච ගාම නැති වෙලා යන අනිත්‍ය වෙච්ච දෙයක්, අනාත්ම වුණ දෙයක්. මේකේ ගන්න දෙයක් නැහැ කියලා ඒ හිතවිල්ල හිත තුළ දියුණු කරන්න. ඒ අදහස. එන්න සෑම සිතවිල්ලක්ම මේකත් නිමිත්තක් කියලා අයින් කරන්න. ඒක හිතනකොටම හිත ටික හිස් වෙන්නට පටන් ගන්නවා. ආන්නේ විදිහට හිත හිස් කරමින්, නිමිති අයින් කරමින් තව ටික වේලාවක් මේ විදිහට අනිමිත්තානුපස්සනාව දියුණු කරගෙන යන්න. ඒ විදිහට භාවනාව කරන්න.